තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනේ සිල්මෑණිවරුනි දුවල පුතාලා. පාලි භාෂාව පිරිවෙන් අවසාන පන්තිය නැත්නම් පහ ශ්‍රේණිය පන්තියේ අපි අද කතා කරන්නේ 18 වෙනි පාඩම. 18 වෙනි පාඩම කිව්වම මේක ටිකක් දිග පාඩමක්. ඒ හින්දා අපි අට්ඨා රසමෝ 18 පාලියෙන් කියන්නේ අට්ඨා රස මතකනේ 8 එතකොට අට්ඨා රස කිව්වේ 18 අට්ඨා රසමෝ පාඨෝ. ඒකේ එක කියලා අපි මේ පොතේ වෙන් කරලා නෑ මෙහෙම. පොතේ වෙන් නොකලට අපි කොටස් වශයෙන් හදාගත්ත. මොකද අපිට දිග පාඩමක් නේ ගාථා ගොඩක් තියෙන නිසා අපි පළවෙනි කොටස හැටියට කතා කරනවා පාලි භාෂාවේ අට්ඨා රස නැත්නම් 18 වෙනි පාඩම පිළිබඳව. එතකොට මේකේ තියෙන්නේ දැන් මේ 18 වෙනි පාඩමට ඉස්සෙල්ලා 17 වෙනි පාඩම අපි පහුගිය දවසක කළා ඉගෙන ගත්තා. 17 වෙනි පාඩමේදී කතා කළා අපදාන පිළිබඳව. එතකොට මේ අපදාන පිළිබඳව කතා කරන ඒ පාඩමේ දැන් ආයෙත් මතක් කරගන්න වෙනවා අපදාන පිළිබඳව. මේ පාඩම කරගෙන යන්න ඉස්සෙල්ලා අපදාන පිළිබඳව කතා කරගෙන ඇවිල්ලා මම ඒ ඔක්කොම කියන්න නෙමෙයි මේ මතක් කරගන්න චූටි හාමුදුරුවන්ට අපි සිල්මෑණිවරු පොඩි පුතාලා දුවලා මතක් කරගන්න එදා මේ අපදානවල මහා ප්‍රජාපති ගෝතමී පිළිබඳව අපදානය අපි කතා කරනවා අපිට ඉගෙන ගන්න තියෙනවා කියලා මතක් කළා. ඒතර මේ මහා ප්‍රජාපති ගෝතමිය පිළිබඳව කියන අපදානේ ගාථා එකින් එක විස්තර කිරීම තමයි අපි අද කරන්නේ. එතකොට මෙහි පාලියෙන් ගාථා මාලාවක් තියෙනවා. ඒ තියෙන ගාථා අපි පොතේ ඇති තේරුම එතන නැතු ඇති. මම ගාථාවත් තේරුමත් එකට එකතු කරලා පදෙන් පදේ තේරුම් දීලා තියෙනවා. ඇයි පොඩි හාමුදුරන්ට හරිම ලෙහෙසි. මොකද මේ පදගතාර්ථය මේක විභාගෙට පොඩි හාමුදුරන් අහනවා මේක තේරුම පදෙන් පදේ තේරුම් අහන්නේ සරල තේරුම ලියන්න එනකොට පදෙන් පදේ තේරුම් ඉගෙන ගත්තම ඕනම තැනක තියෙන තවත් ගාතාවක උනත් තේරුම් කියන්න පුළුවන්. ඒ නිසා පදෙන් පදේ තේරුම් යොදලා තියෙනවා. එතකොට පහසුවෙන්ම ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඉතින් එතකොට මෙතන ගාථා 25ක් අපි අද කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. 25 අපි කතා කරමු. ඊටු ටික ඊට පස්සේ කතා කරමු. ඉතින් පළවෙනි ගාථාව. එතකොට මහා ප්‍රජාපති ගෝතමී අපදානේ සඳහන් පළවෙනි ගාථාව. මාත් එක්කම කියමු බලන්න. ඒකදා ලෝක පජ්ජෝතෝ වේසාලියං මහවනේ කූටාගාරේ සුසාලායන් වසතේ නරසාරති. ඒකදා එක් දවසක් එක් දවසක් සරලයි නේද? ඒකදා එක් දවසක් ලෝක පජ්ජෝතෝ ලෝක පජ්ජෝත කිව්වේ ලෝක පජ්ජෝත මෙතන. එතකොට ලෝක කැඩෙනවා ලෝක පජ්ජෝත. එතකොට ලොවට පජ්ජෝත ලොවට පහනක් වූ. එතකොට බුදුහාමුදුරුවෝ ලෝකට පහනක්. ඇයි? මෝහ අන්ධකාරයේ නසන මොහඳුර නසන. එහෙනම් ඒක නිසා බුදුහාමුදුරන්ට කියනවා නමක් ලෝක පජ්ජෝත. එතකොට එක් දවසක් බුදුහාමුදුරුවෝ කියන එක තමයි ලොවට පහනක් වැනි වූ නරසාරති. නරසාරති කවුද නරසාරති කිව්වේ? ඒකදා ලෝකප්පජ්ජෝතෝ නරසාරති. ඇයි ගාථා කියනකොට පොඩි හාමුදුරුවෝ දන්නවනේ පද ටිකක් මේ වෙලානේ නේද? ඕක තමයි අමාරු වැඩේ. අමාරු කියලා හිතන්න එපා. පද දන්නවනම් හදා ගන්න පුළුවන් වාක්‍ය. ලොවට පහනක් වූ නරසාරති වේනෙය්‍ය දමනේ රියදුරුකු බුදුහාමුදුරුවෝ. නර කිව්වේ මිනිස්සු, සාරති කිව්වේ රියදුරා. ඩයිවර්. මිනිස්සුන්ගේ ඩයිවර්. එහෙනම් මිනිස්සු ඩයිවර් මොකද කරන්නේ? තැන් තැන් වලට එක එක්කෙනා එක්ක යනවා. එහෙනම් බුදුහාමුදුරුවෝ
එතකොට මොකද කරන්නේ? මිනිස්සු দমনය කරනවා. එහෙනම් මිනිස්සුන්ට රියදුරෙක් වගේ බුදුහාමුදුරුවෝ වෙන්නේ කියන්නේ මිනිස්සු නිවන කරා රැගෙන යන අපේ බුදුහාමුදුරුවෝ. එහෙනම් එක් දවසක් ලොවට පහනක් වැනි වූ නරසාරති වූ බුදුහාමුදුරුවෝ වේසාලියන් විශාලා මහනුවර අහලා තියෙනවනේ. ඔය තුම්බි එහෙම ඇති වුණේ. එතකොට විශාලා නුවර මහා වනේ. ඉතින් 아무තු දෙයක් නෑ මහා වනේනේ. මහා වනේ මහත් ලොකු කැලේ. විශාලා මහනුවර මහා වනේහි කූටාගාර සුසාලායන්. කූටාගාර කිව්වේ ශාලාවේ නම. සොයන්න කැපුවම මෙතනින් ශාලායන් මේක කැපුවම ශාලායන්. කූටාගාර ශාලාවෙහි. එහෙනම් සුසාලායන් ඇයි සොයන්නත් දැම්මේ? හොඳටම හදපු ශාලාවේ. ඉතින් එතකොට ඉතින් අමුත්තක් නෑනේ. සුසාලායන්. කූටාගාර සුසාලායන් මනවින් කරන ලද කූටාගාර ශාලාවේ වසතේ වාසය කරනසේක. එහෙනම් මොකද කිව්වේ? එක දවසක් ලොවට පහනක් බඳු වූ නරසාරති වූ වෙනයේ ජනයන් නැත රියදුරෙක් වගේ වුණ බුදුහාමුදුරුවෝ විශාලා මහනුවර මහවනේ කූටාගාර ශාලාවේ වාසය කරනසේක. ඒක තමයි පළවෙනි ගාථාව. දෙකට යමු. මොකද්ද වෙන්නේ? තථා ජිනස්ස මාතුච්චා මහා ගෝතමි බික්කුණී තහින් කතේ පුරේ රම්මේ වසී බික්කුණු පස්සයේ. තදා ජිනස්ස මාතුච්චා තදා එකල්හි එකල තදා ජින කිව්වේ බුදුහාමුදුරුවෝ. ජිනස්ස මතකනේ මේක ඉස්ස දැම්මම බුදුහාමුදුරුවන්ගේ බුද්දස්ස ධම්මස්ස සංඝස්ස දේවස්ස මතකනේ. එතකොට බුදුහාමුදුරන්ගේ ධර්මයේ දෙවියාගේ එහෙම නෙන්නේ ජිනස්ස බුදුහාමුදුරන්ගේ. මාතුච්චා කවුද මාතුච්චා? පුංචි අම්මා. පුංචි අම්මානේ. පුංචි කියලා කියන්නේ අපි පුංචි අම්මා. නැත්තම් සුළු මව. පොඩි අම්මා, සුළු අම්මා, පුංචි අම්මා, සුළු මව ඕන එකක්. මාතුච්චා. එතකොට පොඩි අම්මා, සුළු මව කවුද? කවුද පොඩි අම්මා? බුදුහාමුදුරන්ගේ පුංචි අම්මා මහා ප්‍රජාපති ගෝතමී බික්කුණී. මහා ප්‍රජාපති ගෝතමී තෙරණිය. මහා ප්‍රජාපති ගෝතමී. එතකොට මතකනේ බුදුහාමුදුරන්ගේ සුළු මෑණියෝ. තදා ජිනස්ස මාතුච්චා මහා ගෝතමි බික්කුණී. මහා එතකොට ගෝතමී බික්කුණී මහා ප්‍රජාපති ගෝතමී භික්ෂුණීන් වහන්සේ. ප්‍රජාපති කියන එක නේ මේ ගාථාවේ. නමුත් අපි දන්නවා මහා ගෝතමී කියන්නේ ඇයට තමයි ප්‍රජාපති ගෝතමියට. තහින් පුරේ තහින් එහි තහින් කතේ පුරේ. තහින් පුරේ. දැන් මේක එකතු වුණා කතේ කියන කරන ලද. එතකොට ඒක තහින් ඒ පුරේ එනත ඒ නගරෙහි කතේ කරන ලද රම්ම්‍ය වූ බික්කුණී පස්සේ බික්කුණී උපස්සයේ මෙහෙණවරෙහි භික්ෂුණී ආරාමෙහි වසී. එහෙනම් වසී. වසී බික්කුණී ආරාමේ වාසය කළාය. කවුද? එතකොට මොකද්ද බුදුහාමුදුරුවෝ ඉස්සල දේශනා ඉස්සල ගාථාවේ පළවෙනි ගාථාවක බුදුහාමුදුරුවෝ විශාලා මහනුවර වැඩ ඉන්නකොට ඒ කාලේ ජිනස්ස මාතුච්චා බුදුහාමුදුරන්ගේ පුංචි අම්මා ප්‍රජාපති ගෝතමිය ඒ නගරෙහි කරන ලද රම්ම්‍ය වූ බික්කුණී උපස්සයේ මෙහෙණවරේ වසී වාසය කළාය. තුන්වෙනි ගාථාව. බික්කුණීහි විමුත්තාහි සතේහි සා පංචහි රවෝගතාය තස්සේවං චිත්ත
විමුක්තස්සාසි විතක්කිතං විමුක්තාහි විමුක්ත වෙනවා කියන්නේ මිදෙනවා. මතකනේ? එතකොට විමුක්තාහි මොකෙන් මිදුණද? මොකෙන්ද විමුක්ත වුනේ? සසරෙන් මිදුණ. පංචෙහි බික්කුණී සතේහි සහ පංචෙහි පංච කිව්වේ පහ සත එහෙනම් සත කිව්වේ 100නේ සහ කිව්වේ සමග. එතකොට පංච සත ඕක එන්නේ එහෙමයි පංච සත. එතකොට කීයද? පංච සත කිව්වේ 500ක්. 500ක් බික්කුණී සහ 500ක් භික්ෂුණීන් වහන්සේලා සමග. ඒකනේ කිව්වේ පංචෙහි බික්කුණී සතේහි සහ. පාලි ක්‍රමයේ තියෙන දන්නවනේ චුටි ආන්තර ටිකක් එහෙම වෙලානේ ගන්න. එතකොට පංචේහි එතකොට පංච භික්ෂුණී. එතකොට සත කීපයකින් තමයි 100 වෙන්නේ. එතකොට 500ක් භික්ෂුණීන් වහන්සේලා සමග රහෝගතාය විවේකීව වසන. රහෝ කිව්වේ රහසින් එහෙම නෙමෙයි විවේකීව ඉන්නවයි කියන විවේකීව ඉන්නවා. වසන තස්සා ඇයගේ තස්ස ඔහුගේ තස්සා ඇයගේ චිත්තස්ස සිතේ ඒවං විතක්කිතං මෙබඳු විතර්කයක් මෙබඳු සංකල්පනාවක් මෙබඳු සිතුවිල්ලක් ආසි පහළ විය. මොකද්ද වුනේ? එතකොට සසරින් මිදුන ඒ කියන්නේ දැන් රහත් විච්ච භික්ෂුණීන් වහන්සේලා 500 නමක් හිටියා. ඒ භික්ෂුණීන් වහන්සේලා සමග හිටපු ඇයට කවුද ඇය කියලා කිව්වේ මෙතන? මහා ප්‍රජාපති ගෞතමිය පුංචි අම්මා. ඇයට මේ වාගේ සිතක් පහළ වුණා. මොකද්ද පහළ වෙච්ච සිත? ඊළඟ ගාථාවෙන් කියනවා 4. බුද්දස්ස පරිනිබ්බානං සාවකග්ග යුගස්සවා රාහුලානන්ද නන්දානං නාහං ලච්ඡාමි පස්සිතුං. ඔන්න බලන්නකෝ. ඇය කියනවා ඇයට දරා ගන්න බැරි එකක් ගැන. මොකද්ද දරා ගන්න බැරි? ඇය හිතනවා අහං කිව්වේ මම දන්නවනේ. බුද්දස්ස පරිනිබ්බානං වා. මේක තේරෙනවා සරලයි සරල පාළි නේද? අපි සිල්මෑණි වරුන්ට පොඩි අනුන්ට තේරෙනවා නිකම්ම. බුදුහාමුදුරුවන්ගේ පිරිනිවීම හෝ කියනවා මම බුදුහාමුදුරුවන්ගේ පිරිනිවීම හෝ සාවකග්ග යුගස්සවා. මෙතන සාවකග්ග අග්ග ශාවක ශාවකග්ග කිව්වේ ඒකයි. අග්ග ශාවක යුගස්සවා. අග්‍ර ශ්‍රාවක දෙනා වහන්සේ දේ අගසව්වන් වහන්සේලාගේ ඒකයි කිව්වේ. දෑගසව්වන්. කවුද දෑගසව්වෝ? සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා. එතකොට සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා නැත්නම් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමගේ පිරිනිවීම හෝ. එතකොට රාහුලා නන්දා නන්දානං. එතන නම් 3ක් තියෙනවා. රාහුල ආනන්ද නන්ද නන්ද ඔය තුන් දෙනා නන්ද. එතකොට නන්දානම්. එතකොට දැන් මෙන්න මේ කට්ටියගේ රාහුල හාමුදුරුවෝ කියන්නේ රාහුල එතකොට පුතානේ. එතකොට මුණුබුරා. එතකොට මුණුබුරා පිරිනුවන් පාන එක. ඒකයි ඒක දුකයිනේ. ඒක දුකයි රහත් වුණාම දුක නෑ. හැබැයි සංවේගයක් ඇති වෙනවා රහත් තෙරණින්ටත්. ඒකයි කියන්නේ. එතකොට නන්ද ආනන්ද හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරුවෝ ඥාති හාමුදුරුවෝ. නන්ද හාමුදුරුවෝ කියන්නේ පුතා. රාහුල ආනන්ද නන්ද තෙරවරුන්ගේ පිරිනිවීම හෝ පස්සිතුන් දකින්නට තුන් මතකනේ? ගච්ඡතුන් ගන්තුන් ගච්ඡ
තුන්දම ගන්තුන් යන්නට, කාදිතුන් කන්නට, පස්සිතුන් දකින්නට. මෙතන කියන දකින්නට නලච්ඡාමි නොලබන්නෙමි. එහෙනම් මොකද කියන්නේ? මම බුදුහාමුදුරුව පිරිනුවන් පාන එක හරි, සැරියුත් මුගලන් හාමුදුරුව පිරිනුවන් පාන එක හරි, රාහුල, නන්ද, ආනන්ද කියන හාමුදුරුව පිරිනුවන් පාන එක හරි දකින්න කැමති නෑ, නොලබන්නේ. මම ඒකට සූදානම් නෑ. එහෙනම් මොකද කරන්නේ? පටිගච්ඡායු සංඛාරේ ඔස්සජ්ජිත්වාන නිබ්බුතින් ගච්ඡෙයං ලෝකනාතේන අනුඤ්ඤාතා මහේසිනා. ලෝකනාතේන, ලෝකනාත අනාත නාත වූ, අසරණ සරණ වූ අපි කියන්නේ. එතකොට ලොවට පිහිට වූ කවුද? මහේසිනා, මහර්ෂීන් වහන්සේ. කවුද ලොවට පිහිට වූ මහර්ෂීන් වහන්සේ? මහයිෂි බුදුහාමුදුරුවෝ. එතකොට ලෝකනාත වූ මහේසිනා, මේ බුදුහාමුදුරන්ට කියන විශේෂණ පද. ලෝකනාත වූ ලොවට පිහිට වූ මහේසිනා මහර්ෂීන් වහන්සේ විසින් අනුඤ්ඤාතා, ඔක පද අනුඤ්ඤාතා අනුඤ්ඤාතා කියලා දෙකක් කියනවනේ. අනුදන්නා ලද. එහෙනම් බුදුහාමුදුරුවෝ අනුදන්නා ලද්දේ, අනුදන්නා ලද්දේ. පටිගච්ඡ, එහෙනම් කල්තියා වේලසෙනින්. පටිගච්ඡ, බුදුහාමුදුරුවෝ අනුදැනුම ඇතුව, අනුදන්නා ලද්දේ කල් ඇතුව. ආයු සංඛාරේ ඔස්සජිත්වාන, ආයු සංස්කාරයන් හැරදමා. එතකොට ආයුෂ අත්හැරලා දාලා අපි කියනවා ආයු සංස්කාරය අත්හැරිය. බුදුහාමුදුරුවෝ ගැන කියනකොට ආයු සංස්කාරය අත්හැරිය කියන්නේ ඒක මේ බුදුහාමුදුරුවෝ මේ ප්‍රජාපති ගෝතමිය. ආයු සංස්කාරය හැරදමා නිබ්බුතින් නිවනට. එහෙනම් නිවනට ගච්ඡෙයං, ගච්ඡෙයං. එතකොට මොකද්ද? යන්නේ නම් මැනවි. අනාගතෙන් ගච්ඡෙයං, යන්නේ නම් මැනවි. ඇයි කියනවා? මොකද්ද කියන්නේ? බුදුහාමුදුරුවෝ ලොවට පිහිට වූ බුදුහාමුදුරුවෝ විසින් අනුදැන්නුම ඇතුව, කල් ඇතුව ආයු සංස්කාරය අත්හැර දාලා. කියන්නේ මැරෙන්න තව කල් තියෙනවා. ඕන්නම් ඔන්න රහතන් වහන්සේට තියෙන හැකියාවක් චූටි හාමුදුරනේ. පිරිනුවන් පානව නම් ඕන්නම් තව ටිකක් ඉන්න ඕනි කියලා හිතුනොත් ඉන්න පුළුවන්. දැන් අපට හිතුනොත් මැරෙන්න, දැන් මැරෙන්න ළඟයි, දැන් හෙට මැරෙනවා. අනේ හෙට මැරෙන්නේ තව සතියක් ඉඳලා මැරෙනවා. එහෙම හිතන්න පුළුවන්. අපට කරන්න බෑ. හැබැයි රහතන් වහන්සේ නමකට ඒක කරත හැකියි. තව ලබන මාසේ පිරිනුවන් පාන්න තියෙන්නේ. එච්චර කල් ඉන්න ඕනේ නැහැ. හෙට පිරිනුවන් පානවා. එහෙම කරන්නත් ඕනනම් පුළුවන්. රහතන් වහන්සේට ඒ අදිෂ්ඨාන ශක්තියත් එක්ක කරන්න පුළුවන් දෙයක්. 6 වෙනි ගාථාව. තථා පංච සතානම්පි භික්ඛුනීනං විතක්කිතං ආසිකේමාදිකානම්පි ඒත දේව විතක්කිතං. එතකොට පංච සතානං අපි භික්ඛුනීනං, අර ඉස්සලා කිව්වනේ පංච සත, එහෙනම් 500ක් නේද? කීයක්ද? 500ක් භික්ෂුණීන්ටද? තථා එඹදු විතක්කිතං, විතර්කයක් සංකල්පනාවක් ආසවිය. දැන් පුදුම වැඩේ කියන්නේ මහා ප්‍රජාපති ගෝතමියට දැන් පිරිනුවන් පෑවනම් හොඳයි කියලා සිතුවිල්ල ඇති වෙනකොට අර ඒ 500 දෙනාටත් ඇතිලා සංකල්පනාවක් ආසි විතක්කිතං, විතක්ක නැතිද? කේමාදිකානං අපි, කේමාදී තෙරණිවරුන්ටද? කේමාදී තෙරණුවන්ට. දැන් බුදුහාමුදුරුවෝ එදා කාන්තාවන්ට පැවිද්ද දෙනකොට කාන්තාව 500ක් පැවිදි වෙනවනේ චුටි හාමුදුරනේ. එතකොට ඒ මහාන විච්ච රහත් විච්ච කාන්තාවෝ රහතන් වහන්සේලා 500 නමටත් එතකොට දැන් මේ ඒ විහාරේ හිටපු අයට එක සැරේ සිතුවිල්ලක් ඇති වෙනවා. ඒතං ඒව විතක්කිතං
මෙම සංකල්පනාවම ඒතං ඒව විතක්කිතං මෙම සංකල්පනාවම ඒව ඒකම ඇති වුණා ආසි ඒ සිතුවිල්ලම ඇති වුණා ඒතං ඒව කිව්වේ ඒකයි ඒතං ඒව ඒකම ඇති වුණා ඒ කියන්නේ ඒ අයටත් පිරිනුවන් පාන්න හිතුණා කියන එක. එතකොට විශේෂ දෙයක් වෙනවා. මොකද්ද වුනේ මෙහෙම හිතනකොටම 500 දෙනා. භූමිචාලෝ තදා ආසීනාදිතා දේව දුන්දුභී උපස්සායාදි වත්ථායෝ දේවතා ශෝක පීලිතා විලපන්තා සකරණං තත්තස්සූනි පවත්තයුං. එතකොට මොකද්ද වෙන්නේ? භූමිචාලෝ තදා ආසී තදා එතකොට මොකද උනේ තදා එකල්ලි භූමිචාලෝ ආසී බිම හෙල්ලුණා. දැන් මෙහෙම 500 දෙනෙක් හිතනකොට බිම හෙල්ලෙන්න පටන් ගත්තා. භූමිකම්පාවක් ඇති වුණා. මහ පොළව කම්පා විය. කම්පා වුණා කියන්නේ මහ පොළව හෙල්ලෙන්න පටන් ගත්තා. එහෙම හෙල්ලෙනවද? භූමිකම්පා නම් ඉතින් අදත් එනවා. භූමිකම්පා කොහොම ගෙවල් කඩාගෙන මේ මිනිසුන්ට හානි වෙලා එහෙම නෙමෙයි. ඇයි අපි කියනකොට කතාවට කියනවා චුටි හාමුදුරනේ නිකන් මහ පොළව නුහුලන දේවල් කරන්න එපා කියලා කියන මහ පොළව නුහුලන අපරාධයක් කියනවා. ඒ කියන්නේ සමහර දේවල් අපරාධ තියෙනවා. ඒ කියන්නේ පොළවට දරා ගන්න බෑ. ඒ වගේ මේක අපරාධයක් නෙමෙයි. මේක මහ පොළව නුහුලන ඒ කියන්නේ මහ පොළවටත් කම්පා වෙනවා. අපි කියන්නේ බුදුහාඳුරෝ දසමරුන් පරදපු වෙලාවෙ එහෙම එතකොට මොකද වෙන්නේ? අර මහ පොළව කම්පාන බුදු වෙන වෙලාවේ මහ පොළව කම්පා වුණා. ඒ වගේ විශේෂ සිද්ධි තියෙනවා කම්පා වීම සම්බන්ධව. ඉතින් එතකොට ඒක වැඩියෙන් විස්තර කරන්න වෙලාව නෙමෙයි. හිතා ගන්න එතකොට මහ පොළව කම්පා වුණා. මේඝ දුන්දුබී මේඝ ගර්ජනා නැමැති බෙරහඬ. ඕක තියෙන දේව දුන්දුබී කියලා තියෙනවා. මේක මේ තේරුම දෙනකොට මෙතන මේඝ දුන්දුබී කියලා දීලා තියෙන්නේ පොතේ. හැබැයි මේක මේඝ කිව්වත් කමන්නේ දේව කිව්වත් කමන්නේ. ඒ දෙකේ අපි මේඝ ගර්ජනා කරනවායි කියනවා. හරිද? දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti කියලා කියනකොට දේවෝ ඒ කියන්නේ වැස්සටනේ. එතකොට මේඝ ගර්ජනා නැමැති බෙරහඬ. එතකොට බෙරහඬ කියන්නේ බෙර ගැහුවා කියන එක නෙමෙයි. එතකොට අහස ගුගුරන්න පටන් ගත්තා. බිම හෙල්ලෙන්න පටන් ගත්තා. අහස ගුගුරන්න පටන් ගත්තා. බෙරහඬ නාදිතා නාදවිය. එතකොට මොකද බෙරහඬ නාද වුණා කියන්නේ? බෙර ගැහුවා නෙමෙයි. ගර්ජනා නැමැති මේඝ ගර්ජනා නැමැති විදුලි කොටමින් එතකොට නාද වෙන්න පටන් ගත්තා. උපස්සය අදිවත්තායෝ. උපස්සය කියේ මෙහෙණි ආරාමයට. අදිවත්තායෝ අරක්ගත් දේවතාවෝ. එතකොට මේ මෙහෙණවරට අර සිල් මෑණිවරු ඉන්න කියන්නේ දෙවියෝ ඉන්නව අරක් ගත්ත. එහෙම ඉන්නවද? ඉන්නවා. මතක තියාගන්න. අදත් පන්සල හෝ වේවා මෙහෙණවර හෝ වේවා පිරිසිදුව ලස්සනට තියාගෙන බුදුන් වැඳලා ඒ කටයුතු කරනකොට ඒවට අපි කියන අදුග්‍රහීත දෙවි දේවතාවන් වහන්සේලා කියලා චුටි හාමුදුරනේ අපට ඇල්ම බැල්ම හෙවලන බුම්මාට දෙවිවරු ඉන්නවා. එතකොට දේවතාවෝ ශෝක පීලිතා ශෝකයෙන් එතකොට පෙලිලා ශෝකයෙන් පෙළුණාහු සකරුණං දුක් සහිතව විලපන්තා. මොකද වුනේ? වැළපෙමින් වැළපෙන්න පටන් ගත්තා. එහෙනම් දුක් සහිතව ශෝක පීලිතා වැළපෙමින් තත්ත එහි අස්සූනි පවත්තයුන්. අස්සූනි කිව්වේ කඳුළු. පවත්තයුන් කඳුළු සැලූහ. කඳුළු සැලුවා කියන්නේ මොකද්ද? ඇඬුවා කියන එක තමයි. ඉතින් 아무තු දෙයක් නෙමෙයි. මොකද්ද කළේ? ඇඬුවා. ඇඬුවා කියන එක කිව්වේ මේ අස්සූනි පවත්තයුන් ඇඬුවා. දෙයියෝ එතකොට මොකද්ද?
දැන් භූමිය පොළව කම්පා වුණා, මේඝ විදුලි කොටන්න පටන් ගත්තා. ඒ වගේම අර ගෙට අදුග්‍රහිත වූ තාපසාරාමෙන් නැත්තම් මොකද්ද මෙහෙණවරට අරක්ගත් දේවතාවෝ අඬන්න පටන් ගත්තා. ඒ වගේම තවත් වැඩක් වෙනවා. මොකද්ද වෙන්නේ? මිත්තා බික්කුනියෝ තාහි උපගන්පාන ගෝතමින් නිපච්ච සිරසාපාදේ ඉදං වචනබ්‍රවුං. හි එසේම තා මිත්තා බික්කුනියෝ ඒ ගෝතමී තෙරණිය හා මිත්‍ර භික්ෂුණීහු, ඒ කියන්නේ අර එකට හිටපු මිත්‍ර භික්ෂුණීහු ගෝතමින් උපගන්්වාන ප්‍රජාපති ගෝතමිය වෙත එළඹ. එතකොට දැන් අර 500 වෙනම හිටිය දැන් ඊට පස්සේ කට්ටිය ඊට පස්සේ දැන් මේ විදුලි කොටලා භූමිය කම්පා වෙලා මෙහි වුණාම අර කට්ටිය ප්‍රජාපති ගෝතමී තෙරණිය හොයාගෙන එළඹ කියන්නේ එතනට ගියා. පාදේ සිරසා නිපච්ච, පාමත සිරසින් වැඳ වැටි. පාදේ සිරසා. එතකොට අපි වඳිනකොට දැන් ඒකත් දැන් ඉස්සර වඳිනකොට චූටි හාමුදුරනේ අපි දැන් අද සමහරට අත අල්ලා ඇඟ අල්ලන්නේ ඉස්සර මේ පාදයේ මත ඔළුව තියලා වැඳලා තියෙනවා. ඒකයි කියන්නේ පාදයේ මත සිරි දැන් කකුල් දෙක තියෙන කකුල් දෙක උඩ ඔළුව තියලා වැඳලා. ඒකයි. ඉදං වචනං මේ වචනය අබ්‍රවුං වචනය කිව්වා. මොකද වචනේ? වචනේ කියන්නේ කාරණේ කිව්වා කියන අපි කියන්නේ වචනයක් කියන්න තියෙනවා. ඒකනේ මේ කියන්නේ. මෙහෙම කිව්වා. මොකද්ද කිව්වේ? තත්තතෝයල වාසිත්තා මයම්මයේ රවෝගතා සාචලා සලිතා භූමි නාදිතා දේව දුන්දුබී පරිදේවාච සූයන්ති කිමත්තං නූන ගෝතමී. දැන් මේගොල්ලන්ට ප්‍රශ්නයක් අහනවා මොකද්ද මේ වුනේ කියලා. ඇයි පොළව කම්පා වෙලා වුණාට පස්සේ අයියේ කියන්නේ අයියාට නෙමෙයි, අයියා පාලියෙන් අයියා ආර්යයන් වහන්සේ. අයියේ මෙතන කියන්නේ ආර්යාවනි උතුමාණෙනි නැත්තම් අර සංගමිත්තා තෙරණියනි කියන එක. තෝයල වාසිත්තා මයං දිය පොදකින් දෝවණය කරගත් අපි තත් එහි රහෝගතා හුදකලාව කල්ගිවීමු. එතකොට අපි මේ පන්සලේ ඉන්නකොට දිය පොදකින් දෝවණය කරගත්ත කියන්නේ අපි ඒ ඇඟ හොදාගෙන නැත්නම් පිරිසුදු වෙලා ඉන්නකොට සා අචලා භූමි. ඒ අචලා භූමි කියන්නේ අචල කියන්නේ නොසෙල්ලෙන. අදත් ඔය අචලලා ඉන්නව නේද? අචලා නම් හෙල්ලෙන්න බෑ. අචලලා ඉන්න ඕන තරම් හෙල්ලෙන. ඒ නිශ්චල පොළව චලිතා. නිශ්චල පොළව සෙලවුණා. හෙලවෙන්නේ නැති පොළව හෙල්ලුණා. දේව දුන්දුබී මේඝ ගර්ජනා නැමැති බෙරහඬ නාදිතා. බෙරහඬත් නාද වුණා. ඒ කියන්නේ බෙර ගැහුවා නෙමෙයි, විදුලි කොටන්න පටන් ගත්තා. පරිදේවාච වැළපීම් දැසෙයි. ගෝතමීන් වහන්සේ නූන ඒකාන්තෙම කිමත්තං කුමක් නිසාද? දැන් මෙහෙම වැඩක් උනේ මොකද කියලා පුදුමයෙන් අහනවා. තදා අවෝච සාසබ්බං යතා පරිවිතක්කිතං තයෝපි සබ්බා ආහන්සු යතා පරිවිතක්කිතං. තදා අවෝච සාසබ්බං යතා. තදා එකල්ලි ඊට පස්සේ සා ඕතමෝ යතා යම් පරිද්දෙන් පරිවිතක්කිතං ඔන්න හේතුව. එහෙනම් මොකද්ද? විතර්ක කරන ලද නම් සබ්බං ඒ සියල්ල අවෝච කීවාය.
එහෙනම් මගේ හිතේ අර පිරිනුවන් පාන්න ඕනි කියලා ඒ සිතවිල්ල කීවා. තායෝ සබ්බාපි එතකොට තායෝ සබ්බා කියන්නේ ඒ සියලු භික්ෂුණිය තායෝ ඈලා සියලු දෙනාද ඒ සියලු භික්ෂුණීහුද යතා පරිවිතක්කිතං යම්සේ විතර්ක කරන ලද අයුරුද ආහන්සු කීවාය. ඒගොල්ලොත් කිව්වා අපිත් මෙහෙම හිතුවා කියලා මතක් කළා. 500 දෙනත් හිතලා. යදිතේ රුචිතං අයියේ නිබ්බානං පරමං සිවං නිබ්බායිස්සාම සබ්බාපි බුද්ධානුඤ්ඤාය සුබ්බතේ අයියේ. එතකොට මනා පැවතුම් ඇති ආර්යාවෙනි පරමං උතුම් වූ සිවං කිව්වේ නිවන. සිවම් පදං කියලාත් කියනවනේ. සිවම් පදං අහලා ඇති. එතකොට සිවං කිව්වේ නිවන. එතකොට සුබ්බේ අයියේ මනා පැවතුම් ඇති ආර්යාවෙනි පරමං සිවං ඊතා උතුම් වූ නිවන තේ ඔබට යතා රුචිතං යතා යම් අයුරකින් රුචි කිව්වේ රුචි නම් කැමති නම් කියන එකනේ. රුචි වේ නම් කැමති වේ නම් ඔබ කැමති නම් මයං සබ්බාපි මයං කියන එක ගාථාවේ නෑ මේ වරහන් ඇතුලේ දාලා තියෙන එකයි. ඒතර සබ්බා අපි සියලු දෙනාද අපි සියල්ලෝද බුද්ධානුඤ්ඤාය බුද්ධ අනුඤ්ඤාය බුදුරදුන්ගේ අනුදැනුමින් නිබ්බායිස්සාම එහෙනම් බුදුහාමුදුරුවන්ගේ අනුදැනුම ඇතුව අපිත් එහෙනම් පිරිනුවන් පානවා. මහා ප්‍රජාපති ගෞතම විතර නෙමේ අර 500 දෙනත් පිරිනුවන් පාන්න තීරණය කරනවා. මයං සහව නික්කන්තා ගරාපිච භවාපිච සහයේව ගමිස්සාම නිබ්බාන පුරමුත්තමං. මයං සහ ඒව මයං අපි සහ ඒව එක්වම සහ කිව්වේ සමගනේ. සහ ඒව ඔක්කොම එකතුවම අපි ඔක්කොම ගරාපිච ගර කිව්වේ ගෙදරින්ද. දැන් මේ කට්ටිය ඔක්කොම එක සැරේනේ ගෙදරිනුත් ආවේ ගේ අත්හැරලා ආවෙත් එක සැරේ. ඒකයි මේ කියන්නේ. අපි ඔක්කොම ගරාපිච ගෙයුනොත් භවාපිච භවේන්ද නික්කිතා නික්මුණෝ වෙමු. හොඳම වැඩේ කියන්නේ අපි ගේත් අත්හැරලා දාලා ආවා භවයත් අත්හැරලා දාලා ආවා. ඒ කියන්නේ නිවන් දැක්කා රහත් වුණා. එහෙනම් අපි එක්කෝම එකට ගෙදරනොත් භවාපිච්ච භවේන නික්කන්තා නික්මනොමු. සහ එක්වම උත්තමං නිබ්බාන පුරං උතුම් නිවන් පුරයට ගමිස්සාම යන්නෙමු. ඒ කියන්නේ අපි ඔක්කොමත් එක්ක පිරිනුවන් පාමු එකටම. හරි වැඩක් නේද? එක සැරේම නිබ්බානාය වජන්ති නං කිං වක්ඛාමීති සාවදං සාසබ්බාහි නිග්ගච්ඡි බික්ඛුනී නිලයා තදා එවිට සා ඕතමෝ නිබ්බානාය වජන්තිනං නිවනට යන්නට කිං වක්ඛාමීති කුමක් කියම්දැයි වදං කියමින් සබ්බාහි සහ සියල්ලන් සමග ඒ කියන්නේ අර භික්ෂුණීන් වහන්සේලා 500 දෙනා සමග බික්කුණී නිලයා බික්කුණී නිලයා. එතකොට භික්ෂු ආරාමයෙන් මෙහෙණිවරින් නිගච්චි නික්මුණා. එතකොට 500 දෙනා
එතකොට එහෙනම් එහෙම කරමුයි කියලා 500 දෙනා නික්මෙනවා. ඊට පස්සේ උපස්සයේ ආදිවත්තා දේවතා තා කමන්තු මේ භික්ඛුනී නිලයස්සේදං පච්චිමං දස්සනං මම. උපස්සය කිව්වේ මෙහෙණවරට අර මෙහෙණින් වහන්සේලා වැඩ හිටපු ආරාමයට අදිවත්තා අරක් ගත්ත යා දේවතා යම් දෙවියෙක් නම් අර කියවනේ දෙවිවරු හිටිය කියලා. ඒ යම් දෙවිවරෙක් හිටියද තා ඒ දෙවිවරු මේ මට කමතු ක්ෂමා කරෙත්වා. දැන් මේගොල්ලෝ බලන්න කියනවා මේ මෙහෙරවලට අරක්ගත් යම් කිසි දේවතාවෙක් ඉන්නවා නම් ඒ ඇත්තෝ සමා කෙරෙත්වා. ඉදං මෙය මම මාගේ භික්ඛුනී නිලයස්ස මෙහෙණවරේ පච්චිමං දස්සනං පච්චිමං අවසාන දස්සනං දැකීමයි. එහෙනම් මගේ මේ අවසාන දැකීමයි. දෙයියෝ ඉන්නව නම් මට සමාවෙන්න මං ආයි මෙහෙ එන්නේ නෑ කියන එක තමයි කිව්වේ. නජරා මච්චු ආයත්ත අප්පියේහි සමාගමෝ පියේහි විප්පයෝගත්ති තං වජිස්සං අසංකතං. යත්ත යම් තැනක ජරාව හෝ ජරාව කිව්වේ කුණුද නැහැ දිරීම කියන එක වයසට යෑම හෝ මච්චු මරණය හෝ නත්ති නැද්ද යම් කිසි තැනක වයසට යෑම ජරා මච්චු මරණය නැද්ද. අප්පියේහි සමාගමෝ අප්පියෙහි අප්‍රියං සමාගමෝ එක්වීමක් හෝ පියෙහි විප්පයෝගෝ ධම්සප්පවතුන් සූත්‍රයේ මතකනේ ඔය ටික තියෙනවා. පියෙහි ප්‍රියංගෙන් විප්පයෝගෝ වෙන්වීමක් න අත්ති නැත්තම් නත්ති නැද්ද න අත්ති කියන්නේ නැද්ද නැත්තම් නත්ති කිව්වත් හරි ගාතාව නිසා මේක නත්ති ඒකයි න අත්ති. එතකොට නැද්ද තං අසංකතං ඒ අසංකත දහමක් නිවන ගැන කියනකොට කියනවනේ අසංකතං ඒ අසංකත හේතු ප්‍රත්‍යයෙන් හට නොගත් නිවනට හේතුවක් නැහැ පොඩි හාමුදුරනේ හැම එකක්ම සංකතයි නිවන අසංකතයි කියන්නේ ඒකයි. ඒ අසංකත හේතු ප්‍රත්‍යයෙන් හට නොගත් නම් වූ නිවනට වජිස්සං යන්නෙමි. එහෙනම් අපි වයසට යෑමක් නැති ජරාවක් මරණයක් මොකද කියන්නේ ප්‍රියයන්ගෙන් වෙන්වීමක් අප්‍රියයන් හා එක්වීමක් නැත්තා වූ නිවන. අපි කියන්නේ ඔක නිවන ගැන කියනකොට මේ උපමා ටිකක් කියන්නේ. අවීතරාගාතං සුත්වා වචනං සුගතෝ රසා සෝකට්ඨා පරිදේවින්සු අහෝනෝ අප්ප පුඤ්ඤතා. අවීතරාගා රහත් නො වූ ඔය බලන්නකෝ වීතරාගී අපි කියන වීතරාගී කියනවා අවීතරාගී කියනවා. එතකොට අවීතරාගා සුගතෝ රසා රහත් නො වූ වීතරාගී කියන්නේ රහතන් වහන්සේලානේ. වීතරාගා වීත මෝහා අවීතරාගා අවීත මෝහා අවීත දෝසා ඔහොම කියන්නේ. එතකොට මෙතන කියන්නේ අවීතරාග. එතකොට රහත් නො වූ සුගතෝ රසා බුද්ධ පුත්‍රයෝ අපිත් ඉතින් සුගතෝ රසා තමයි අපිත් බුද්ධ පුත්‍රයෝ තමයි රහත් නොවිච්ච. තං වචනං ඒ වචනේ සුත්වා අසා සෝකට්ඨා අනේ බලන්නකෝ සෝකයෙන් පීඩිත වූවා වූ අනේ අහෝ පාලියෙන් අහෝ කියලා කියන්නේ අනේ. දැන් අහෝ කියන්නේ සිංහලෙන් අර අනේ කියලා කියනවා. ඇයි දැන්
කර මේ පිරිනුවන් පානවා එක කොහොමද හණී කියලා අපිට දුක හිතන එකගෙන අහෝ ඒකයි කිව්වේ මොකද වෙන්නේ අහෝ නෝ අපගේ අප පුඤ්ඤතා පින් මදකමයයි පරිදේවෙන්සු වැළපුණා. එතකොට මොකද වෙන්නේ බුදුහාමුදුරන් බුද්ධ පුත්‍රයෝ ටික බුද්ධ පුත්‍රයෝ ටික අනේ හාමුදුරුවෝ අනේ අපේ පින් අඩුකම කියලා. ඇයි අරගොල්ලෝ රහත්ලා පිරිනුවන් පාණ්ඩ යනවා. එතකොට දුක හිතෙන්නේ නැද්ද? රහත් නොවෙච්ච අය වැළපුණා. භික්ඛුනී නිලයෝ සුඤ්ඤෝ භූතෝ තාහි විනා අයං පබාතේ විය සාතාරායෝ නදිස්සන්ති ජිනෝ රසා තාහි විනා ඒ භික්ෂුණීන්ගෙන් තොරව ඒ භික්ෂුණීන් වහන්සේලාගෙන් තොරව අයං භික්ඛුනී නිලයෝ මේ අයං කිව්වේ මේ කියන එකනේ මේ භික්ෂුණී මෙහෙණවර. අයිය අර දැන් අරගොල්ලෝ පිරිනුවන් පාණ්ඩ වැඩම කළාට මේ භික්ෂුණී මෙහෙණවර හිටපු පන්සල. ශුඤ්ඤෝ භූතෝ ශුඤ්ඤෝ හිස් භූතෝ විය හිස්සුණා. අයි අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ශුඤ්ඤ හිස් ශුඤ්ඤෝ ශූන්‍ය භූතෝ හිස්සුණා ශූන්‍ය වුණා හිස්සුණා. පභාතේ තාරයෝ විය උදේ තරු වගේ. පභාත කි උදේ තරු වගේ. උදේට තරු කියන්නේ මොකද? එළි වෙනකොට අහසේ තියෙන තරු ටික ඔක්කොම නැති වෙලා යනවා. ඒකයි කියන්නේ. ජිනෝ රසා බුද්ධ පුත්‍රීය භික්ෂුණීහු නදිස්සන්ති දක්නට ලැබෙන්නේ නැහැ. නදිස්සන්ති හණේ අර භික්ෂුණීන් වහන්සේලා නැතුව ගියා. හරියට එළි වෙනකොට උදේ ඉර පායගෙන එනකොට අර තරු ටික නැති වුණා වගේ ඒ භික්ෂුණීන් වහන්සේලා මෙහෙණවරේ නැතුව ගියා කියලා දුක් වෙනවා. නිබ්බානං ගෝතමීයාති සතේහි සහ පංචහි නදී සතේහිව සහ ගංගා පංචහි සාගරං පංචහි නදී සතේහි අර ඉස්සෙල්ලා වගේ තමයි පංචහි සතේහි නදී 500ක් ගංගාවන් සමග එතකොට ගංගවල් නේද? මම ගංගාවල් තියෙනවානේ. ගංගාවල් එකක් දෙකක් නෙමෙයි මෙහෙම ගොඩාක් 500ක් මෙහෙම ගලාගෙන යන ගංගාවල් 500ක් සමග. එතකොට ගංගා නම් ගඟ. එතකොට මේ ගංගා කිව්වම තවත් අර්ථයක් වෙනවා මෙතනදී. පොඩි ආන්දරනේ ගංගා කියන්නේ ඉන්දියාවේ තියෙන ගඟක නමක්. එතකොට ගංගා නම් ගඟ කියන එක. ගංගා කියන ගඟ. එතකොට 500ක් ගංගාවන් සමග එතකොට ගංගා නම් ගඟ. ඒකයි ඔය කියන්නේ. මොකද්ද වෙන්නේ? එතකොට අනිත් ගංගාවල් ගංගා නම් ගඟ කියන්නේ ලොකු ගඟ. එතකොට ඒවා අනිත් ගංගා පොඩි ගංගා. ඒකයි මේ කියන්නේ. සාගරං ඉව සාගරයට වදින්නාසේ. ඒ කියන්නේ දැන් ගංගාව ගලාගෙන ගිහිල්ලා වැටෙනකොට මුහුදට. ඒ වාගේ ගෝතමීය පංචේහි සතේහි සහ 500ක් භික්ෂුණීන් වහන්සේලා සමග නිබ්බානං යාති නිවනට යයි. හරියට 500ක් ගංගාවන් මුහුදට යන වගේ 500ක් භික්ෂුණීන් වහන්සේලා ගංගා නම් ගඟත් එක්ක අනිත් ගංගා යනවා වගේ ඔක්කොම ටික නිවනට යනවයි කියලා. රතිකාය වජන්තිං තං දිස්වා සද්දා උපාසිකා ගරානික්ඛම්ම පාදේසු නිපච්ච ඉදමම් බ්‍රවුං. රතිකාය වීතිහි රතිකාය වීතිහි නැත්නම් පාරේ වජන්තිං තං වඩනා ඇය දිස්වා දැක. එතකොට ඇය පාරේ වඩිනවා දැකලා. කවුද දැක්කේ? සද්ධා උපාසිකා.
සදහැති උපාසිකාව ගරා නික්කම්ම ගරා ගෙදරින් මතකනේ ගරා ඉස්සලා වුණා ගරා නික්කම්ම ගෙදරින් එළියට ඇවිල්ලා පාදේසු නිපච්ච පාමුල වැටිලා ඉදන් මේවදන් අබ්‍රවුම් කීවාය දැන් පාරේ වඩිනකොට අර සද්ධාවන්ත උපාසකම්මලා පාරට ඇවිල්ලා වැඳලා මෙහෙම කිව්වා මොකද්ද කිව්වේ පසීදස්සු මහා භෝගේ අනාතායෝ විහායනෝ තයාන යුත්තං නිබ්බාතුං ඉච්ඡට්ඨං විලපින්සුත්තා මහා භෝගේ මහා පිනති උත්තමාවියනි එතකොට කියනවා අර මහා ප්‍රජාපති ගෞතමයට කියන්නේ මහා පිනති මහා භෝගේ මහා පිනති උත්තමයාවෙනි අම්හේ අපගේ පසී දස්සු පහදිනු මැනවි අප කෙරෙහි පහදිනු මැනවි අනාතායෝ නෝ අනාතායෝ අනාත අනාත අනාතමයි සිංහලෙන්ට අනාතමයි ඒකමයි අනාතායෝ නෝ කිව්වේ අප විහාය හැරදමා තයා ඔබ විසින් නිබ්බාතුං පිරිනිවන් පානට නයුත්තං ඉති නොසුදුසුයයි තා ඈලායේ භික්ෂුණීහු අට්ඨං මහස්සේ හඬනගා විලපින්සු වැළපුණාහ ඔන්න හිත උපාසකම්මලා එහෙමනේ අනේ යන්නේපෝ කියලා අදත් මලගේ වල්ලල එහෙම ගියාව නේද දැකලා ඉතින් පන්සකුල වලට එහෙම වැඩියම ඉතින් අඬනවා අනේ අපි ඔය දාලා යන්න එපා කියලා අඬනවා ඒකම තමයි මේකත් එදා මේ කාන්තාව ටික අඬන්න පටන් ගත්ත වැඳ වැඳ අනේ පිරිනුවන් පාන්න එපෝ කියලා අඬනවා ඊට පස්සේ තාසං සෝක පහනත්තං අවෝච මදුරංගිරං රුදිතේන අලං පුත්තා හසා කාලෝය මජ්ජවෝ තාසං ඈලාගේ ඒකාන්තාවන්ගේ සෝක පහනත්තං ශෝක පහනත්තං ශෝකය ප්‍රහාණය කිරීම සඳහා දුරු කිරීම සඳහා මధుරං ගිරං මధుර ගිරයි මధుර කිව්වේ මිහිරි රසවත් වදං ගිරං කිය වචන අවෝච කීවාය ඉතින් ඊට පස්සේ උකට මිහිරි වචනෙන් ඒ අත්තන්ට දුක නෙවෙන්න අඬන්න එපා දුක් වෙන්න එපා කියලා ආදරෙන් මිහිරි වචනෙන් කිව්වා පුත්තා කියන්නේ දරුවෙනි රුදිතේනාලං අඬන්න ඕනේ මොකටද අඬන්නේ ඒකයි කියන්නේ මොකටද අඬන්නේ රුදිතේනාලං හැඬීමෙන් කම් නැත වෝ තොපට අජ්ජ අද අයං හාසකාලෝ එහෙනම් මේක හාස කාලය හාස්‍යයට කාලයක් සිනහසීමට කාලයයි අඬන්න එකක් නෙමෙයි මේ hina වෙන්න ඕනි එකක් එයි මේ මැරෙනව නෙමෙයි පිරිනුවන් පානවා මැරුණොත් ආයි උපදිනවනේ එහෙනම් මැරෙනව නෙමෙයි පිරිනුවන් පානවා ඒ හින්දා අඬන්න ඕනි එකක් නෙමෙයි මේ hina වෙන්න ඕනි එකක් කියලා කියන්නේ පරිඤ්ඤාතං මයා දුක්ඛං දුක්ඛ හේතු විවජ්ජිතෝ නිරෝධෝ මේ සච්චිකතෝ මග්ගෝ චාපි සුභාවිතෝ මයා මා විසින් දුක්ඛං දුක පරිඤ්ඤාතං පරිඤ්ඤාත මතකනේ චතුරාර්ය සත්‍ය කරනකොට අපි කරා පරිඤ්ඤාතං සච්චිකතං ඔය ටික කළා වචන අහු වුණා එහෙනම් මයා මා විසින් දුක්ඛං දුක පරිඤ්ඤාතං පිරිසිඳ දක්නා ලදී දුක දැනගත්තා පරිඤ්ඤාතං දන්නා ලදී දුක්ඛ හේතු දුකට හේතුව විවජ්ජිතෝ එහෙනම් ඒකට හේතුවක් දුරු කරා මෝහේ නැති කරා කියන එක මේ මා විසින්
නිරෝධෝ නිවන සච්චිකතෝ පසක් කළා. එහෙනම් නිවනත් අවබෝධ කළා. මග්ගෝච අපි මාර්ගයේද ස්වභාවිතෝ මනවින් වඩන. එහෙනම් භාවිතා භාවිතා නෙමෙයි ස්වභාවිතා. හොඳටම වැඩුවා. හොඳට මනවින් වැඩුවා. ඒකයි මනවින් සූ දැම්මම මනවින් වැඩුවා. එහෙනම් අපි ඒ කියන්නේ චතුරාර්ය දුක්ඛ සමුදය නිරෝධ මාර්ග මේ චතුරාර්ය සත්‍ය අපි වැඩුවා. ඒකයි කියන්නේ ඒක නිසා දුක් වෙන්න දෙයක් නැහැ. පරිචින්නෝ මයා සත්තා කතං බුද්දස්ස සාසනං ඕහිතෝ ගරුකෝ බාරෝ භවනෙත්ති සමූහතා. මා විසින් සත්තා ශාස්ත්‍රවරුන් වහන්සේ පරිචින්නෝ ඇසුරු කරන ලදහ. මම බුදුහාමුදුරුවෝ ඇසුරු කළා. ඉතින් සතුටිනි බුදුහාමුදුරුවෝ ඇසුරු කරන්න හම්බුනාම කොච්චර. ඇයි කියනවා අඬන්න එපා දුක් වෙන්න එපා. මම බුදුහාමුදුරුවෝ ඇසුරු කළා. බුද්දස්ස ශාසනං කතං බුදුහාමුදුරුවන්ගේ ශාසනය ශාසනය කිය අනුශාසනාව. බුදුහාමුදුරුවන්ගේ අනුශාසනාව කතං කළා. එනම් බුදුහාමුදුරුවෝ කියපු දේ කළා. අපිටත් තියෙන ওই ටිකනේ බුදුහාමුදුරුවෝ කියපු දේ ටික කරනවා නම් හොඳයි. ඊට අමතරව ඒවා කරන්න ගියාමනේ ප්‍රශ්නේ චූටි හාමුදුරනේ. බුදුහාමුදුරන්ගේ අනුශාසනාවත් කළා. ගරුකෝ භාරෝ ගරුකෝ භාරෝ මහා පංචස්කන්ධේ නැමැති බර මහා ගරු භාරෝ මහත් බර. එහෙනම් පංචස්කන්ධේ නැමැති මේ මහා බර මොකද කරේ? ඕහිතෝ බාහ තැබුවා. ඒ උස්සගෙන හිටපු මේ පංචස්කන්ධයේ බර පැත්තකින් තියලා තියෙන. දැන් ආයි බරක් නෑ සෑල්ලුයි. භවනෙත්ති භවයන් පිළිබඳව ආශාව සමූහතා මුලින්ම උපටලා දැම්මා. ඝාතනය කළා දැම්මා. විනාශ කරලා දැම්මා කියලා කියනවා. යස්සත්තාය පබ්බජිතා අගාරස්මානගාරියං සෝමේ අත්තෝ අනුපත්තෝ සබ්බ සංයෝජනක්කයෝ. අගාරස්මා ගාර කිව්වේ ගෙදර. එතකොට අගාරස්මා කියන්නේ ගිහි ගෙහි නික්ම. එතකොට මේ ඇත්ත ගෙදරින් නික්මුණා. ගිහි ගෙහි නික්ම. අනගාරියං අනගාരിക වූ බුදු සසුනේ. අනගාරියං කිව්වේ අනගාരിക වූ අනගාരിക වුණා කියන්නේ ගෙදරට වෙලා හිටිය නෙමෙයි අනගාരിക බුදු සසුනේ. යස්ස අත්තාය යම් අර්ථයක් පිනිස පබ්බජිතා පැවිදි වූයේම්ද මොනවටද මහාන වුණේ? ඒකයි කියන්නේ. මේක අපිටත් හොඳ ප්‍රශ්නයක්. අපි මොකටද මහාන වුණේ? යම් අර්ථයක් සඳහා යස්සත්තාය පබ්බජිතා යම් අර්ථයක් සඳහා මහාන වුණාද සබ්බ සංයෝජනක්ඛයෝ සංයෝජන ෂේ කිරීම නැති කළ සබ්බ සියලු. ඒකයි සබ්බ සංයෝජනක්ඛයෝ සංයෝජන ධර්ම. උතන නිවන් දකින්නකොට කියනවනේ සංයෝජන ධර්ම 10ක් තියෙනවනේ දස සංයෝජන. එතකොට සබ්බ සංයෝජන. එතකොට මේ 10ම සංයෝජන ධර්ම 10ම නිවන් දකින්නකොට දැන් සෝවාන් වෙනකොට 3ක් යටපත් වෙනවා. සකදාගාමී වෙනකොට තව 2ක් තුනී වෙනවා. අනාගාමී වෙනකොට 5ක් සම්පූර්ණ නැති වෙනවා. රහත් වෙනකොට තමයි මේ 10ම සංයෝජන ධර්ම 10ම නැති වෙන්නේ. එතකොට සබ්බ සංයෝජනක්කයෝ කියනකොට සියලු සංයෝජනයන් නැති කළ. ඒ කියන්නේ රහත් වුණා කියන එක චූටි හාමුදුරනේ. නැති කළ සෝ අත්තෝ ඒ අර්ථය මේ මා විසින් අනුප්පත්තෝ ලබන ලදී. එහෙනම් මොකද්ද කියන්නේ? කෙලින්ම කියන මම රහත් වුණා. ඒක කිව්වේ මොකද්ද? ඒක කිව්වා ගෙහිගෙන් නික්ම යම් අර්ථයක් සඳහා මා මහාන වූයේද ඒ සියලු සංයෝජන ධර්මයන් ප්‍රහීන කරලා ඒ ප්‍රතිඵලය ලබා ගත්තා. ඒ කියන්නේ රහත් වුණා. බුද්ධ
බුද්ධෝ තස්සච සද්දම්මෝ අනෝනෝ යාව තිට්ඨති නිබ්බාතුං තාව කාලෝ මේ මාමං සෝචත පුත්තිකා බුද්ධෝ ච කියනකොට දන්නවනේ බුදුහාමුදුරුවන් වහන්සේ ද මාතාච පිතාච අම්මද තාත්තද සුනන්දෝච උපනන්දෝච සුනන්දද උපනන්දද ඒ විදිහට ද කියන එක බුදුහාමුදුරුවන්ද තස්ස උන්වහන්සේගේ අනූනෝ සද්දම්මෝ අනූනව සද්ධර්මය යාව යම්තාක් තිට්ඨති පවතිනම් බුදුහාමුදුරුවෝද උන්වහන්සේ අනුව යන ධර්මයේද යම්තාක්කල් පවතින්නේ නම් තාව ඒ තාක්කල් මේ මට නිබ්බාතුන් පිරිනිවෙන්නට කාලෝ කාලයයි පුත්තිකා කියලා කිව්වේ දියණිවරුනි දූවරුනි කියලා දුවලට කියන්නේ මං මා ගැන නොසෝචත දූවරුනි මං ගැන ශෝක කරන්න එපා මං ගැන කනගාටු වෙන්න එපා අඬන්න එපා මං කරන්න ඕනි ඔක්කොම කරලා ඉන්නේ රහත් වෙලා ඉන්නේ ඒ නිසා දුක් වෙන්න ඕනන්නේ නෑ කියලා මහා ප්‍රජාපති ගෞතමිය කියලා දුන්නා. එතකොට මහා ප්‍රජාපති ගෞතමී අපදානේ අපට ගාථා ගොඩාක් කියන්න තියෙනවා. ඉතින් අපි අද ගාථා 25 එකේ සිට 25 දක්වා ගාථාවන් තමයි අපි කතා කළේ. ඉතින් ඊළඟ පාඩමේදී මහා ප්‍රජාපති ගෞතමී අපදානේ තවත් ගාථා ටිකක් කතා කරමු. එතකොට අද මෙතනින් නවත්තනවා පොඩි හාමුදුරුවෝ මේ DP education නැත්නම් DP පිරිවෙන හරහා ඔබට ගෙනෙන මේ පාඩම් නිතර අහලා දෙතුන් වතාව හරි අහලා මේ ගාථාවන් පොතක් තියාගෙන කියවලා හොඳට තේරුම් ගන්න ඕනි මොකද විභාගයට අර්ථ ලියන්නත් එන නිසා. එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං චිනාති සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි DP පිරිවෙන් අධ්‍යාපනය.